समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේදී ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා ඊ타ම වැදගත් ධර්ම කාරණාවක් මාතෘකා කරගන්නට යෙදුණා. අපි පසුගිය දවස්වල දිදුල බෞද්ධ රූපවාහිනිය තුලින් සාකච්ඡා කළා භාග්‍යවතුන් වහන්සේ බුදු වූ පසු සත්වන වශයෙන් උන්වහන්සේ තීර්ථකයන් দমনය කරන්න යමා මහ පෙළහර පාපු විදිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ යමා මහ පෙළහර පාලා උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරනවා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනාව පවත්වන්න. එහෙම වැඩම කරපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ අභිධර්ම දේශනාව පවත් වූ ආකාරය පිළිබඳ දේශනා කරන්න අද මේ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊටාම වැදගත් කරුණු ගණනාවක් මේ දේශනාව ඇතුළත තුල. ඒ හැම කරුණක්ම ඊටාම වැදගත් ධර්ම රසය ඉස්මතු කරන කරුණු නිසා අද මේ ධර්ම දේශනාව තුළින් අපි ඔබට ඒ කරුණු කාරණාවල් අවබෝධ කරවන්නට උත්සාහ කරනවා. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරලා උන්වහන්සේ ඒ තව්තිසා දෙව්ලොව පාණ්ඩු කම්බල ශෛලාසනෙහි වැඩ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව ආරම්භ කරන්න හදනකොටම උන්වහන්සේගේ ළඟින් ඇවිල්ලා වාඩි වුණා අංකුර කියන දෙවියොයි ඉන්දක කියන දෙවියොයි. නමුත් බුදුරජාන් වහන්සේ දකිනවා මද වේලාවක් යනකොට මේ අංකුර දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ මගහැරලා යොදුන් 12ක් පස්සට යනවා. ඒ වෙලාවේ අංකුර දෙවියන්ගෙන් කතා කරලා අහනවා මනුෂ්‍ය ලෝකයේදී මොන වගේ පින්කමක් කරලාද මේ දෙව්ලොව උපන්නේ කියලා. එතකොට අංකුර දෙවියෝ කියනවා ස්වාමීනි මම මනුෂ්‍ය ලෝකේ අබුද්ධෝත්පාද කාලේ අවුරුදු 10000ක් පුරාවට යොදුන් 12ක ලිබ්බන්දවලා ගැල් 60000ක ධනිය වියදම් කරලා ස්වාමීනි මම මුළු රටකටම කන්න දුන්නා. ස්වාමීනි ඒ කරපු දානයේ ආනුභාවයෙන් මම මේ දෙව්ලොව උපන්නා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහනවා ඉන්දක දෙවියන්ගෙන් මොන වගේ පින්කමක් කරලාද මේ දෙව්ලොව උපන්නේ කියලා. ඉන්දක දෙවියෝ කියනවා ස්වාමීනි මම මනුෂ්‍ය ලෝකේ ඔබ වහන්සේ පහළ වූ පසු මම මිනිස් ලොව ජීවත් වුණේ. හැබැයි බොහෝම දුප්පත් දුගියෙක් වෙලා. ස්වාමීනි
දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා මට සිඟමනට ලැබිච්ච බත්පතින් එක බත් හැන්දක් උන්වහන්සේට පූජා කළා. ස්වාමීනි, ඒ දුන්නු දානී විපාකයේ හැටියට ස්වාමීනි මම මේ දෙව්ලොව උපන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දෙන්නටම විශේෂ කරුණක් දේශනා කරනවා සියලු දෙවියන්ට වැටහෙන විදියට. යමෙකුගේ දානයක් මහත්ඵල වෙන්නට නම් කාරණාවල් 3ක් සම්පූර්ණ වෙන්න ඕන මූලික වශයෙන්. පළවෙනි එක තමයි දායකයාගේ ප්‍රඥාව. දායකයා බොහොම ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. දෙවෙනි කාරණාව තමයි දෙන දානෙහි පිරිසුදු බව. තමන් දානයට වියදම් කරන වස්තුව පිරිසුදු වස්තුවක් බවට පත් වෙන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි ලබන ප්‍රතිග්‍රාහකයාගේ ගුණය. නමුත් මේ අංකුර දෙවියෝ ඉන්දක දෙවියන්ගේ පිනට වඩා බොහොම පහළ මට්ටමේ පිනක් තමයි තිබිලා තියෙන්නේ. ඒකනේ බුදුරජාන් වහන්සේ මගහැරලා යොදුන් 12ක් පස්සට යන්න ඕනේ. මොකද හේතුව? ඒ අංකුර දෙවියන්ට වඩා මහේශාක්‍ය දෙවිවරු එතනට ආවා. මොකද මාතෘ දිව්‍ය රාජ්‍ය ආවා. චාතුම් මහරජික වැසි සතරවරන් දෙවිවරු 40000ක් ආවා. ශක්‍ර දෙවිවරු 10000ක් ආවා. සන්තුසිත දෙවිවරු 10000ක් ආවා. සුයාම දෙවිවරු 10000ක් ආවා. සුනිර්මිත දෙවිවරු 10000ක් ආවා. පරනිම්මිත වසවර්ති දෙවිවරු 10000ක් ආවා. මිහිම පින්වතුනි බොහෝ දෙවිවරු මෙතනට ආවා. ඒ නිසා අංකුර දෙවියන්ට යොදුන් 12ක් පස්සට යන්න වුණා. නමුත් ඉන්දක දෙවිය බුදුහාමුදුරන්ගේ ළඟම වැඩ හිටියා. ඒකෙන් තේරෙනවා අර සියලුම දෙවියන්ට වඩා ඉන්දක දෙවියන්ගේ කුසලය බලවත් කියලා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවදී විශේෂයෙන්ම දේශනා කරනවා අංකුර දෙවියන්ගේ දානයේ ආනිසංස අඩු උනේ ඉන්දක දෙවියන්ගේ දානයේ ආනිසංස මහත්ඵල උනේ මොන කරුණක් මතද කියලා. මොකද දානයට මහන්සි වූ ආකාරය ගත්තොතින් ඉන්දක දෙවියන්ට වඩා අංකුර දෙවියෝ තමයි මහන්සි වෙලා තියෙන්නේ. නමුත් පින්වත්නි, අංකුර දෙවියෝ දුන්නු දානය දුන්නේ ඒ ලැබපු ප්‍රතිග්‍රාහකයෝ දුස්සීල පිරිසක්. සිල්වත් පිරිසකට නෙමෙයි දන් දීලා තියෙන්නේ. නමුත් ඉන්දක දෙවියෝ දන් දුන්නේ එක බත් පිඩක් දුන්නේ. නමුත් ලැබපු ප්‍රතිග්‍රාහකයෝ පින්වතුනි, ඒ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ ගුණ අධික ආර්යයන් වහන්සේ නම. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ අපේ ශාසනයේ ඉන්නවා ගුණ අධික ආර්යයන් වහන්සේලාගේ වර්ග කිරීම වලට අනුව සතර මහා තෙරවරු කියලා විශේෂ තෙරවරු 4 දෙනෙක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තුට සතර මහා තෙරවරුන්ගෙන් එක නම. දිවස් ලාබින් අතරින් අගතැන්පත් ආර්යයන් වහන්සේ නම. පින්වතුනි, ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේ මේ දුන්නු දාණය ඊතරම් තමන් වහන්සේට දුන්නු දානයේ මහත්ඵල බව නිසා අර
ඉන්දක දෙවියට ඒ තරම් ආනිසංසයක් ලැබුණා. නමුත් අංකුර දෙවියෝ අබුද්ධෝත්පාද කාලයක දන් දුන්නේ ඒ කාලේ පින්වතුනි සිල්වතුන් අඩුයි. මොකද සීලී ගැන වැඩි යමක් කතා කරන්නේ නැති නිසා. මෙන්න මේ කාරණාව පින්වතුනි බොහොම වැදගත්. අපි දන් දෙනකොටත් මේ කාරණාවල් පිළිබඳ සැලකිලිමත් වෙන එක වැදගත්. භාග්‍යවතුන් වහන්සේ මේ දානී ආනිසංස ගැන මෙහිම සඳහන් කරලා කියනවා දායකයා බොහොම ප්‍රඥා සම්පන්න කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මොනවයින්ද? මේ දක්ඛිනා විභංගය පිළිබඳ දාන විභාගය පිළිබඳ ප්‍රඥාවන්තයෙක් වෙන්නට ඕන. දන් දෙන්නේ කොහොමද? කාටද දන් දෙන්නේ? කාට දන් දෙනකොටද වැඩිපුර ආනිසංස ලැබෙන්නේ? මෙන්න මේ කාරණාවල් පිළිබඳ පින්වතුනි විශේෂ සැලකිල්ලක් ඒ අයට තියෙන්නට ඕන. ඒතර ඒක දායකයාගේ ප්‍රඥාව බලවත් වෙනවා. ඊළඟට දෙන දානේ පිරිසුදු බවක් තියෙන්නත් ඕන. උපයාගත්තා වූ ධනය බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා බාහු බලය යොදවලා දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරුවලා දෙන දානය තමයි පින්වතුනි මහත්ඵල මහානිසංස දානයක් බවට පත් වෙන්නට හේතු වෙන දෙවෙනි කාරණාව වෙන්නේ. එහෙම උපයාගත්තු දානයක් බවට වියදම් කරන දානයට යොදන ධනය පිරිසුදු වෙන්නට ඕන. ලබන ප්‍රතිග්‍රාහකයා ගුණ අධික කෙනෙක් වෙන්නට ඕන. අපි ගත්තොතින් තිරිසන්ගත සතෙකුට දන් දුන්නොත් ජීවිත 100 ආනිසංස ලැබෙන්නේ. දුස්සීල මිනිසෙකුට දන් දුන්නොතින් ජීවිත 1000ක් ආනිසංස ලැබෙනවා. ඒකනේ පින්වතුනි අපි නිතර කියන්නේ යාචකයෙකුට යමෙක් පින්වතුනි මුදලක් හෝ ආහාරයක් දෙනවා නම් ඒක වළක්වන්න එපා. මොකද සමහරලාට අපි දන්නවා අද ඉන්න යාචකයෝ හරි දරුණු විදියට සමහර වෙලාවට බොහොම වංචාකාරී ලෙස ඔවුන් ඒ කාර්යය යෙදෙන්නේ. ඔවුන් ඒක වෘත්තියක් කරගෙන. එහෙම අවස්ථාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. නමුත් දෙන කෙනාට ඒක කිසි බාධාවක් නැහැ. ඒ මනුස්සයා කොච්චර දුස්සීල වුණත් දෙන කෙනාට ජීවිත 1000ක් යනකම් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන ආනිසංස පහළ වෙනවා. ඒ නිසා කවුරු හරි දෙනවා නම් ඒක වළක්වන්න එපා. මොකද කවුද දන්නේ පින්වතුනි ඔය දෙන මිනිස්සයා ඕක දීලා ඊළඟ මොහොත යනකොට මැරෙයිද කියලා. අපි දන්නේ නැහැ නේ. එතකොට මේ මිනිස්සයා ජීවිතේ මරණාසන්න මොහොතේදී හරි එහෙම පින්කමක් කර ගැනීම වටිනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඔහොම මේ දානෙහි ලැබෙන ආනිසංස දෙන පුද්ගලයාට අනුව වෙනස් වෙන විදි පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ කාරණාවල් පිළිබඳ සලකලා ගුණ අධික අයට දෙනකොට දානීය ආනිසංස වැඩි වෙනවා. මෙහිම දානීය විභාගයේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විස්තරයක් කරලා මාතෘ දිව්‍ය රාජයා මේ වෙලාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් අභිධර්ම දේශනාව දේශනා කරන්නට ආරම්භ කරනවා. මේ වෙලාවේදී මනුෂ්‍ය ලෝකේ හිටපු මිනිස්සු මනුෂ්‍ය ලෝකේ ගණ්ඩබ්බ රුක්ෂ මූලයේ අසල පින්වතුනි යොදුන් 32ක් පුරාවට විහිදලා තියෙන මේ මහ භූමියේ දැන් මුළු ජම්බුද්වීපයේ ඉන්න බොහෝ මිනිස්සු රැස් වෙලා ඉන්නවා. මිනිස්සු එකිනෙකා කතා වෙනවා කෝ භාග්‍යවතුන් වහන්සේ පේන්නේ නෑනේ. උන්වහන්සේ කොහේ වැඩියද? යුගන්ධර පර්වතයේ වැඩියද? මහා මේරු පර්වතයට වැඩියද? කෛලාසකූට පර්වතයට වැඩියද? කොහෙටද උන්වහන්සේ වැඩියේ? මෙහිම ප්‍රශ්න කළා ගිහිලා අහනවා මුගලන් මහරහතන් වහන්සේගෙන්.
මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩියේ මොකටද වැඩියේ කියලා උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගුණය ඉස්මතු කරන්න ඕන කමට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගුණය ඉස්මතු කරන්න ඕන කමට භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේක අහන්න කියලා කියනවා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න ආර්යයන් වහන්සේලා අතර ඒ ආර්යයන් වහන්සේලාගේ ළඟ තිබෙන ගුණයන් අතර විශේෂම ගුණයක් තමයි කවදාවත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමන්ගේ ළඟ තිබෙන ගුණ කිසිම කෙනෙකුට ඇඟවෙන්නේ හැසිරෙන්නේවත් නැහැ. මොකද පින්වතුනි එහෙම තමන්ගේ ළඟ තිබෙන ගුණයක් තවත් කාට හරි කියනවා නම් අඟවනවා නම් ඒක ආර්යයන් වහන්සේලාගේ පැහැදීමට ලක්වන කරුණක් බවට පත් වෙන්නේ නැහැ. මේ කාරණාව පින්වතුනි අතිශයින්ම විශේෂ කරුණක්. ආර්යයන් වහන්සේලාගේ පැහැදීමට මේ කාරණාව ලක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා පින්වතුනි මගපලලාභී අය. අද කාලේ නම් අපි දකිනවා මේ මාර්ගඵල ලැබුවා කියලා කියන වංචනික පිරිස්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒ පිරිසට මහ හොරු කියලා. එවැනි අය පින්වත්නි අපි දකිනවා තමන් මාර්ගඵල ලැබූ බව සමහර දෙනෙක් වචනේ කියනවා සමහර දෙනෙක් ඒ වගේ හැසිරෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ නම් පින්වතුනි එහෙම කරන්නේ. මොකද කෙනෙක් මාර්ගඵල ලැබුවාද මාර්ගඵල නොලැබුවාද කියන කාරණාව තවත් කෙනෙකුගේ මාර්ගඵලයක් දියුණු කරන්න කිසිම බලපෑමක් වෙන්නේ නැහැ ඒකෙන්. හැබැයි කෙනෙක් පින්වතුනි මාර්ගඵල ලැබූ බව සඳහන් කළොත් ඒකෙන් ඔහුට වෙන්නේ ලොකු අලාභයක්. ඒ නිසා මාර්ගඵලලාභින් කවදාවත් තමන්ගේ මාර්ගඵලයේ පින්වතුනි අංගවන්නේ නැහැ. මහා සමය සූත්‍රයේ අට කතාවේ කියනවා දැන් මහා සමය සූත්‍රයේදී විශේෂ කරුණක් වෙදෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟ කෝලිය කියන ගමෙනුයි කපිලවස්තු කියන ගමෙනුයි කුමාරවරු 500 දෙනෙක් මහාන වෙනවා. රාජකුමාරවරු 500 දෙනෙක් මහාන වෙනවා. මේ 500 දෙනාම මහාන වෙලා 500 දෙනාම රහත් වෙනවා. සාමාන්‍යයෙන් පින්වතුනි ඒ කාලේ මාර්ගඵල කෙනෙක් ලැබුවම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා තමන් ලබපු මාර්ගඵලය ගැන කියනවා. ස්වාමීනි මම පළවෙනි ඵලයටපත් වුණා දෙවෙනි ඵලයටපත් වුණා එහෙම නැත්නම් සිව්වෙනි ඵලයටපත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේට කියනවා. දැන් මේ 500 දෙනාත් බුදුරජාණන් වහන්සේට තමන් ලබපු මාර්ගඵලය කියන්නේ එනවා. හැබැයි ඔක්කොම ඉන්නේ මුලින් වඳින්න. 500 දෙනා පේලියට ඉන්නවා. එක එක්කෙනා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වඳිනවා. පළවෙනි රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වඳිනකොට වැඳලි ඉවර වෙලා වටපිට බලනවා. බලනකොට ඊළඟ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වඳින්න ළඟට ඇවිල්ලා. ඒ වෙලාවේ උන්වහන්සේ තමන්ගේ ළඟ ඒ හාමුදුරුවෝ වැඩ ඉන්න නිසා තමන් ලබපු මාර්ගඵලය කියන්නේ නැතුව පැත්තකට ගිහලා වාඩි වුණා. බලන්න පින්වතුනි කොච්චර විශේෂ අවස්ථාවක්ද.
තමන්ගේ කුලේ රාජ කුලේ තමන්ගේ ඥාති එකටම මහාන වෙච්ච පිරිසක්. නමුත් එහෙම වෙලත් තමන්ගේ මාර්ගඵලය කෙනෙක් දැනගන්නවට ඒ කෙනා පින්වතුනි කැමති වුණේ නෑ. බලන කොයි තරම් ಗುಣ අධික බවක් තියෙනවද? ඒක තමයි පින්වතුනි අපි නිතරම සඳහන් කරන්නේ. කවදාවත් මේ මාර්ගඵල ලැබූ අය කිසි කලෙක තමන්ගේ මාර්ගඵලය තවත් කෙනෙකුට අඟවන්නේ නැත්තේ තමන්ගේ ළඟ තිබෙන විශේෂ ගුණයක් නිසා. ඒකට කියන්නේ අධිගම අල්පේච්ඡතාවය. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න සැබෑ ආර්යයන් වහන්සේලාගේ ගුණ දකින්නට ඕන නම් පින්වතුනි මේ ධර්මය මනා අවබෝධයකින් යුක්තව කියවන්න. එතකොට එහෙම කියවනකොට අපිට මේ ශාසනයෙන් යම්කිසි අපහදින කරුණක් දැක්කත් ඇහුවත් කවදාවත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි කෙනා පහදින්නේ නැහැ. මොකද සමහර දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සිල්වතුන් වහන්සේලාත් හිටියා, දුස්සීල භික්ෂුන් වහන්සේලාත් හිටියා. හැබැයි අර සිල්වතුන් වහන්සේලාගේ ගුණය දන්න ශ්‍රාවකයෝ නිසා කවදාවත් අර දුස්සීලයන්ගේ දුස්සීල ක්‍රියා අහලා ශාසනය ගැන අපහදුනේ නැහැ. නමුත් අද කාලේ මේ ආර්යයන් වහන්සේලාගේ ගුණය හරියට දන්නේ නැති නිසා දුස්සීල කෙනෙකුගේ යම් දුස්සීල ක්‍රියාවක් අහන්න දකින්න ලැබුණොත් ඒකට පින්වතුනි මිනිස්සු අපහදිනවා. අපහදින්නේ කාත් එක්කද? ශාසනයත් එක්ක. නමුත් සැබෑ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණය යමෙක් හරියට දැනගත්තොත් කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි අල්ප මාත්‍රා පැහැදීමක් ඇති කරගන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ගුණ පින්වතුනි කොච්චර උසස්ද? ඒ උසස් බව කොච්චරද කියලා කියනවා නම් දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියන මේ ආර්යයන් වහන්සේලා දෙනම එකට මුණ ගැහෙනවා. උන්වහන්සේලා දෙනම එකට මුණ ගැහුනම උන්වහන්සේලා දෙදෙනා වහන්සේලා අඳුනගත්තේ නෑ. උන්වහන්සේලා දෙනම මුලින් ධර්ම සාකච්ඡාවක් කළා. කරලා ඉවර වෙලා ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා සග්බ්‍රහ්මචාරීන් වහන්සේලා ස්වාමීනි ඔබ වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා. එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි මගේ නම පුන්න, ස්වාමීනි මම මගේ පරම්පරාවෙන් මව්පිය පාර්ශවෙන් ලැබිච්ච නමක් තමයි මේ මන්තානි පුත්ත කියන්නේ. මන්තානි කියන බැමිණියගේ පුතා වෙච්ච නිසා මන්තානි පුත්ත පුන්න කියලයි මට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුර කියනවා සාදු සාදු සාදු, මේ බුදුරජාණන් වහන්සේ මෙතරම් ගුණ අධිකයයි කියලා වර්ණනා කරපු මන්තානිපුත්ත මහරහතන් වහන්සේද මේ වැඩ ඉන්නේ කියලා අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ. ඊළඟට මන්තානිපුත්ත හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේව කොහොමද මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ? එතකොට කියනවා ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස. නමුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට ආමන්ත්‍රණය කරන්නේ සාරී බැමිණියගේ පුතා වෙච්ච නිසා සාරිපුත්ත කියලා. බලන්න පින්වතුනි, තමන්ගේ නම්බුනාම තමන්ගේ තනතුරු කිසිවක් තමන් වහන්සේ හඳුනා දෙද්දි ප්‍රකාශ කරේ නැහැ.
ඒ විලාවේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ පුදුමයටපත් වෙලා අහනවා ස්වාමීනි මේ මහා ප්‍රඥාවන්තයින් අතරින් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේද? ස්වාමීනි නිකමට හරි මම දැනගෙන හිටියානම් මම මේ කතා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්කයි කියලා. ස්වාමීනි මට අද කියපු මේක ධර්ම කාරණාවක්වත් කියාගන්න බැරි වෙයි කියලා කිව්වා. බලන්න පිටුතුනි මේ ආර්යයන් වහන්සේලා එකට මොන ගැහුණෙන් පස්සේදී උන්වහන්සේලාව ආමන්ත්‍රණය කරගන්න විදිය. ඒ නිසා ඔබත් හැම මොහොතකදීම මෙන්න මේ කාරණාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න හැම මොහොතකදීම පින්වතුනි උනන්දුවක් ඇති කරගන්න. මොකද අපිට පින්වතුනි මේ ආර්යෝත්තමයන් වහන්සේලාගේ ගුණ හරියට දැනගන්න ලැබුණොතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොයි තරම් ලස්සන උත්තම ශාසනයක්ද කියලා පින්වතුනි අපට වටහා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් වංචනිකව හැසිරෙනවා නම් ලාභ සත්කාර ලබා ගැනීමේ චේතනාවේ තමන්ගේ ළඟ නැති ගුණ පෙන්වමින් තියෙන වැරදි සංගවාගෙන මේ සට මායාවී කියන කාරණාවල් වලින් කෙනෙක් හැසිරෙනවා නම් ඔවුන් කෙරෙහි අපහදින්නේ නැතුව ඔවුන් කෙරෙහි කරුණාවක් ඇති කරගෙන අපට මේ ශාසනය ගැන අපහැදීමක් ඇති නොකරගෙන බොහෝ කුසල් දහම් වඩා ගන්නට පුළුවන්. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කෙනෙකුගේ ළඟ නැති ගුණ නැති මාර්ගඵලයක් ප්‍රකාශ කළොත් ඒක සඳහන් කරලා තියෙන්නේ පින්වතුනි පරාජිකාවක් හැටියට. පරාජිකා කියන්නේ පෙරදුනා කියන එකයි. හැබැයි යම්කිසි කෙනෙක් තමන්ගේ ළඟ තියෙන ගුණය තියෙන දේ කිව්වොතින් තමන් භාවනා කරනවා, තමන් සමතේ වඩනවා, තමන් විදර්ශනාව වඩනවා. මේ තියෙන දේ කීමත් පින්වතුනි අවතක් හැටියට විනය පිටකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් තියෙන දේවත් කියන්න අයිතියක් නෑ අපිට. නමුත් අද කාලේ වෙලා තියෙන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ සැබෑ ගුණය යමෙක් දන්නේ නැති නිසා පින්වතුනි බොහෝ දිනෙක පින්වතුනි අපි දකිනවා මේ තමන්ගේ ළඟ තියෙන ගුණ ප්‍රකාශ කරන කෙනෙක් පිළිබඳව තමයි පැහැදීමක් ඇති කරගන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ ගුණ හරියට දැනගත්තොත් මේ ශාසනය කොයිතරම් ලස්සනයිද කියලා තේරෙනවා. දැන් උදාහරණයක් ඇටියට සඳහන් කරොත් අපි ධර්මයේ සඳහන් කරලා තියෙන මේ කුහනා ලපනා කියලා. කුහනා ලපනා කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේව කෙලෙස් කියන පැත්තකටවත් යන්නේ නැති වෙන විදියට හිර කරලා තියෙන උන්වහන්සේ. කෙලෙස් කියන පැත්තකටවත් යන්නේ නැති වෙන්න. කුහනා ලපනා කියලා කියන්නේ අපි හිතමු දැන් ඔන්න යම්කිසි භික්ෂුවක් දායකයෙක් පන්සලට ආවම ඒ දායකයාට කියනවා ඉදලක් පූජා කිරීමේ ආනිසංස. ඉදලක් පූජා කිරීමේ ආනිසංස කියනවා. ඒ වෙලාවේ තවත් දවසක මේ භික්ෂුව හාමුදුරුවෝ ඒ දායකයා පන්සලට එන වෙලාව දැකලා කැඩිච්ච ඉදලක් අරගෙන අතු ගන්නවා. සමහර වෙලාවට අතු ගාන ගමන් කියන්නත් පුළුවන්. අනේ බලන්නකෝ ඉදලක්වත් නෑනේ අපිට හරියට අතු ගන්න කියලා. මෙන්න මෙහිම ප්‍රකාශ කරාම අර දායකයා ඉදල් පූජා කිරීමේ ආනිසංස දන්න නිසා ඉදල පූජා කරන්න පුළුවන්. ඒකට කියනවා කුහනා ලපනා කියලා. භාග්‍යතුන් වහන්සේ එවැනි කාරණාවල් වලින් මේ භික්ෂූන් වහන්සේව පින්වතුනි
හැම වෙලාවකම ආරක්ෂා කරලා තියෙනවා. කිසිම පැත්තකින් මේ සසරට වැටෙන්නේ නැති වෙන විදියට භික්ෂුව ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔබත් මේ ශාසනීය ආර්යයන් වහන්සේලාගේ ගුණ සැබෑ ලෙසම දැනගත්තොත් මේ ශාසනය තුළින් ඔබට බොහෝ කුසල් වඩා ගන්නට පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවෝ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳ මිනිසු දන්නේ නැති නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේ කොයිතරම් ගුණ අධික කෙනෙක්ද කියලා පෙන්වන්න මුගලන් හාමුදුරුවෝ මිනිසුන්ට කියනවා යන්න ගිහිලා අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් අහන්න. උන්වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩියේ? එතකොට කියනවා උපාසකවරුනි බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරා වස් සමාදන් වෙන්න. එහි උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රධාන මිනිසුන්ට දෙවිවරුන්ට අභිධර්ම දේශනාව පවත්වනවා. 3 මාසයක් වස් වාසය කරලා වප්පුර 15ක් පොහොය දවසේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් මිනිස් ලොවට වැඩම කරනවා. ඒ වෙලාවේ මිනිස්සු කියනවා ස්වාමීනි යම් දවසක බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලොවට වඩිනවද ඒ දවස වෙනකන් අපි කිසිවෙක් මේ සවැත් නුවර අත්හැරලා යන්නේ නැහැ. අපි මෙහිම ඉන්නවා කියලා ඉන්න තැන්වල ඉඳගෙනම කඳවුරු බැඳගත්තා. ඒ අතරේ සුළු අනේපිඩු කියලා මහ සිටුවරයෙක් හිටියා. ඒ සුළු අනේපිඩු සිටුවරයා අර සියල්ලෝටම ආහාර ලබා දෙන පොරොන්දු වුණා. ඔබලාට අවශ්‍ය ආහාර පාන වස්ත්‍ර යමක් තියෙනවා නම් ඒ සියල්ලක්ම මට කියන්න මම ඔබලාට ඒ සියල්ලක්ම සම්පාදනය කරලා දෙන්නම් කියලා සුළු අනේපිඩු සිටුතුමා කිව්වා. නමුත් සුළු අනේපිඩු කියලා කියන්නේ මහා ධනවත් අමිතභෝගී සිටුවරයෙක් නෙවෙයි. නමුත් ඔහුට 3 මාසයක් මර පිරිසට සංග්‍රහ කරන්න පුළුවන් වුණා. මොකක් නිසාද? පින්වතුනි ඒ සුළු අනේපිඩු සිටුතුමාගේ ධාන්‍ය භාණ්ඩාගාරේ දෙවියන්ගේ ශක්තියෙන් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් කිසි දවසක ඒ 3 මාස ඉවර වෙනකන් ධාන්‍ය අඩුවක් වුණේ නැහැ. හැමදාම දෙවිවරු ඇවිල්ලා ගබඩාවල ධාන්‍ය පුරවනවා. ඒ නිසා ඒ සුළු අනේපිඩු සිටුතුමාට මුළු පිරිසටම සංග්‍රහ කරන්න පුළුවන් වුණා. ඒ 3 මාසෙම මුගලන් මහරහතන් වහන්සේ සියලු දෙනාටම ධර්ම දේශනා පැවැත්තුවා. ඔවුන් එක ධර්ම සාකච්ඡා කළා. ඒ විතරක් නෙවෙයි. මේ භූමිය කොච්චර පුණ්‍යවන්ත භූමියක් බවට ඒ දවස පත් වුණාද කියලා කියනවා නම් ධර්මයේ විස්තර කරන්නේ හරියට එදා ඒ සවැත් නුවර ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේ වටා තිබෙච්ච යොදුන් 32ක් වූ භූමිය හරියට උතුරු කුරු දිවයින වගේ පැවතුණා කියලා සඳහන් කරන්නේ. මොකද කෙනෙකුට මල මුත්‍රා කරන්න ඕන වුණොත් උතුරු කුරු දිවයිනේ තියෙන එක ලක්ෂණයක් තමයි වැසිකිලි කැසිකිලි කියලා ස්ථීර තැනක් නැහැ. මල මුත්‍රා කරන්න අවශ්‍ය තැනක් තිබුණොත් ඒ කියන්නේ මල මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් ඇති වෙන්නේ යම් ස්ථානයක්ද ඒ තැනම පිංගුතුනි පොළොව විවර වෙලා වැසිකිලියක් ලැබෙනවා. තමන්ගේ ශරීර කෘත්‍ය කරා නිමා වුණාම ඒ පොළොව වැහෙනවා. ඒ නිසා උතුරු කුරු දිවයිනේ මේ අපවිත්‍ර අපද්‍රව්‍ය කියලා දෙයක් කිසිම තැනක නැහැ. එදා මේ සවැත් නුවරත් ආන්න එහෙම පැවිතලා තියෙනවලු. ඊළඟට පින්වතුනි මේ උතුරු කුරු දිවයින වගේ කියලා සඳහන් කරපු මේ භූමිය සවැත් නුවර භූමිය හිටපු මේ මිනිස්සු දැන් හිතලා බලන්න මහ විශාල සේනාවක් යම් තැනක ඉන්නවා නම් ඒ තැන්වල කොයිතරම් ප්‍රශ්න ඇති වෙනවද? එකිනෙකා කෙරෙහි තරහ වෙනවා. කොච්චර විපතකට ලක් වුණත් කොයිතරම් අවස්ථාවක් තිබුණත් පින්වතුනි ඒ අය අතර පුංචි හරි රණ්ඩුවක් ඇති වෙනවා. ওই විපත් කාලෙට කඳවුරු බැඳ ගන්න තැන්වල බලන්න කොච්චර රණ්ඩු ඇති වෙනවද? එහෙම නැත්නම් යම් කිසි තැනකට යන්නකො පින්වතුනි මේ අසරණ වෙච්ච තැනකට ගිහිලා ආධාර බෙදන්න
ඒ ආධාර ලබා ගන්න එන අය අතර කොච්චර රණ්ඩු ඇති වෙනවද නිසා. නමුත් පින්වතුනි මේ සවැත් නුවර එදා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ කාලයේදී කිසිම කෙනෙක් එකිනෙකා කෙරෙහි පුංචිම පුංචි තරහසිතකින්වත් බලලා නැහැ. හැම කෙනාම එකිනෙකා කෙරෙහි අප්‍රමාණ මෛත්‍රී සහගත සිතකින් තමයි ඉඳලා තියෙන්නේ. හරියට දෙමව්පියෝ දරුවෝ කෙරෙහි කරුණාව දක්වන යම්සේද ආන්නේ විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ මිනිසුන්ට බොහොම පහසුවෙන් සුවසේ මේ ස්ථානයේ වාසය කරන්න පුළුවන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී අභිධර්ම දේශනාව දේශනා කරන්න ආරම්භ කරනවා. මාතෘ දිව්‍ය රාජ්‍යය මූලික කරගෙන පිරිසට අභිධර්ම දේශනාව දේශනා කරන්න පටන් ගන්නකොට මාතෘ දිව්‍ය රාජ්‍ය දේශනාව අහගෙන ඉන්නකොට හිතෙනවා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම මගේ පුතුණුවන් වෙච්ච භාග්‍යවතුන් වහන්සේ මමත් සමග බොහෝ ජීවිත ගත කරා. හරියට කල්ප ලක්ෂයක්ම මම උන්වහන්සේට අම්මා වුණා, උන්වහන්සේට මට දරුවා වුණා. මේ කාල පරිච්ඡේදයේ පුරාවටම මම උන්වහන්සේට කිරි දීලා උන්වහන්සේ පෝෂණය කළා. නමුත් අද ධර්මය නැමැති මේ ධර්මයෙන් මාව පෝෂණය කරා. උන්වහන්සේ ධර්ම සාගරයෙන් පෝෂණය කරපු මාව ධර්මයෙන් පෝෂණය කරපු නිසා අර කල්ප ලක්ෂේම මම පෝෂණය කරපු ණය උන්වහන්සේ අද ගෙවල දැම්මා. මාතෘ දිව්‍ය රාජ්‍යය අභිධර්ම දේශනාව නිමාවට පත් වෙනකොට සෝවාන් ඵලයට පත් වෙලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැන් මේ අභිධර්ම දේශනාව පවත්වනකොට බොහොම විශේෂ කාරණාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි උන්වහන්සේ අභිධර්ම දේශනාව පවත්වන කාලයේදී පින්වතුනි මාස 3ක් දෙව්ලොව වැඩ ඉන්නවා. හැබැයි තව්තිසා දෙව්ලොවට එක දවසක් ගත වෙනවා කියන්නේ අපේ මනුස්ස වර්ෂ අවුරුදු 100ක් ගත වෙනවා කියන එකයි. එතකොට හිතන්නකෝ අපේ මාස 3ක් ගත වෙනවා කියන්නේ තව්තිසා දෙව්ලොවට තප්පරයක් විනාඩියක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. විනාඩියක්වත් නැති තරම් වගේ. එතකොට අපි හිතමුකෝ සාමාන්‍ය විනාඩියක් ගත වෙනවා කියලා අපේ මාස 3ක් ගත වෙනකොට. එතකොට බුදුහාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකේ ඉඳලා වැඩපු කෙනෙක්. උන්වහන්සේට අර ශරීර අවශ්‍යතාවයල් ඉටු කර ගන්න ඕන. දන් වල දන්න ඕන. පැම් පහසු වෙන්න ඕන. එතකොට මේ විනාඩියක් ඇතුළත 90 වතාවක් උන්වහන්සේට දන් වල දන්න ඕන. පැම් පහසු වෙන්න ඕන. එතකොට දෙවිවරුන්ට ওই විනාඩිය ඇතුළත උන්වහන්සේ 90 වතාවක් යනවා කියලා කියන්නේ දන් වල දන්න දේශනාව නවත්ත මේ දෙවිවරු කෙරෙහි යම්කිසි අපහැදීමක් ඇති වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මේ වෙලාව වෙනකොට මෙච්චර වාරයක් වැළඳුවා නේද කියලා. එහෙමුණුත් ඒ දෙවිවරු කරගෙන අකුසලිය. මාර්ගඵල ලබන්න ඉන්න අය පවා මාර්ගඵල ලබන එක නතර වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට නොඇඟ වෙනසේ අදිෂ්ඨාන කරලා මවනව බුදුරුවක්. ඒ නිර්මිත බුදුරුව එතන තැන්පත් කරලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා අභිධර්ම දේශනාව පවත්වන්නට ඕන පිළිබඳව උන්වහන්සේ වඩිනවා අනෝතත්ත විලට. එයින් අනෝතත්ත විලේ තියෙන පින්වතුනි සුගත් තොටුපළ කියලා තොටුපළක්. එයින් පැන් පහසු වෙලා උතුරුකුරු දිවයිනට වැඩම කරලා උතුරුකුරු දිවයිනෙන් දන් බලදලා පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට යනවා. ගිහිල්ලා මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ළඟ පින්වතුනි ඉදා සවැත් නුවර 500 දිනක් මහාන වෙනවා. ඒ 500 දෙනා ප්‍රධාන මේ පිරිසට සාරිපුත්ත හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ අර තව්තිසා දෙව්ලොව දෙවිවරුන්ට දේශනා කරපු අභිධර්ම දේශනාව එදා දේශනා කරපු කොටස එදාම කෙටියෙන් කියනවා. සංක්ෂිප්ත වශයෙන් කියනවා. නමුත්
සාරිපුත්ත හාමුදුරුවෝ ඒක විස්තරාත්මකව 500 දෙනාට කියනවා. පින්වත්නි, මෙහිම ඒ 500 දෙනා 3 මාසෙම මේ අභිධර්මය කටපාඩම් කරගත්තා. කොහොමද පින්වත්නි මේ 500 දෙනාට විතරක් මේ දේශනාව තේරුනේ? ඒකට හේතුව තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ 500 දෙනා එක ගල් ගුහාවක කිරිවවුලන් 500 දෙනෙක් වෙලා ඉපදලා තියෙන්නේ. දවසක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙන්නෙක් අභිධර්මීය හොඳට දරපු දිනමක් ඔය ගල් ගුහාවට ඇවිල්ලා ඒ ගල් ගුහාවේ අභිධර්මීය සජ්ජායනා කරනවා. ශබ්ද රසයක් නැති වුණත් මේ අර්ථ රසයක් නැති වුණත් ශබ්ද රසයට හිත ගියපු මේ 500 දෙනා මුළු අභිධර්ම දේශනාවම ඇහුවා. නමුත් එක විෂ වායුවක් නිසා මේ ගුහාවේ හිටපු වවුලන් 500 දෙනාම මරණයටපත් වුණා. ඔවුන් ඉපදුනේ දෙව්ලොව ඉපදිලා දෙව්ලොව සැප විඳලා අපේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනා. පින්වතුනි, මෙන්න මේ වෙලාවේදී අර එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ අභිධර්මය අහලා තිබිච්ච නිසා මේ 500 දිනාට අද මේ කියන දේශනාව ඊටාම හොඳින් තේරුණා. එතකොට ඒ සාරිපුත්ත හාමුදුරුවෝ 500 දිනාටම මේ අභිධර්මයේ කටපාඩම් කෙරෙව්වා. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොව 3 මාසයක්ම අභිධර්ම දේශනාව පවත්වලා නැවතත් මනුෂ්‍ය ලෝකයට වැඩම කරා. එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අභිධර්ම දේශනාව අහලා පින්වතුනි කෝටි ගණනක් දෙවිවරු බොහෝ දිනෙක ධර්මාබෝධය ලැබුවා කියලා සඳහන් කරලා තියෙනවා. එමනම් කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන පින්වතුන්ට මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ ග්‍රීසියේ ඇතෑම්ස් නුවර වාසය කරන බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මාර්තු 8 වන දින උපන්දිනයේ සමරන බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියට ආශිර්වාදේ කිරීම සහ නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමටත් ගුණෝනුවණ වැඩිවීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමටත් මේ දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. සුබ උපන්දිනයක් වේවා. මේ ධර්ම දානමේ උදාර කුසල ක්‍රියාව යානුභාවයෙන් ඒ හැම දිනාටම සියලු යහපත උදා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ආශිර්වාදේ කළා සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පරලෝ සැපත් ආදරණීය මිත්තණිය වන DMD ඇසලින් නෝනා, ඒ වගේම DMD නන්දාවති මෑණියන්, DG ස්ටීවන් පියාණන්, BK රිචඩ් රොඩ්රිගෝ සුළු පියාවන එහෙම නැත්නම් ස්වාමි සුළු පියාණන්ටත්, ඒ වගේම අජිත් බණ්ඩාර ස්වාමි පුරුෂයාටත්, ඒ ඇතුළු කොට මීට වසරකට පෙර මිය ගිය BG ඥානපාල සොහොයුරා ඇතුළු සසරේ පින් බලාපොරොත්තු වෙන සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම විදේශගතව සිටින ආදරණීය පුතුණුවන් ඇතුළු හැම දිනාටම, ඒ වගේම දියණිය ප්‍රධාන පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ලංකාවේ සිටින සියලු සහෝදරයන්ටත් සහෝදරයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම කොරෝනා වසංගතය ඉක්මනින් දුරු වී සියලු රටවැසියන්ට ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශිකානන් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත්,
ඒ වගේම සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. දිදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. අවසානයේදී ඔබ අප හැම දිනාම රැස් කරගත්තා වූ උදාර කුසල ක්‍රියාවේ ආනුභාවයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං